from BNN 24. This is BNN 24 Prime Time. Live from Studio 24 in Colombo. අයිබෝවන් සියල්ල එක් තැනකට ඔබෙක්වන්නේ VNN 24 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. අද ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමුවන මම රිසාම් ජාෆර්. මම ශාරා කෝරලගේ මුලින්ම දකිමු සිරස්තල. ඇමති මණ්ඩලයේ සංයුතිය තීරණය කිරීමේ බලය ජනපති සතුයි. 22ට එරෙහි පෙත්සම් විභාග කරමින් අගවිනිසුරු කියයි. වසන්ත මුදලිගේ ත්‍රස්ත ක්‍රියාවලියට සම්බන්ධ නම් ත්‍රස්ත විමර්ශන කොට්ටහසයට යොමු කරන්න පොලිස්පති CID එකට දැනුම් දෙයි. මෙරට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන්නයි ඇමරිකානු තානාපතිනිය රජයට කියයි. දෙහිවරයින්ට වැවිලිකරුවන්ට සහ අඩු ආදායම් ලාභිහින්ට භූමිතෙල් මූල්‍ය සහනාධාරයක්. යුවන් වෑන් 5 හම්බන්තොටින් පිටව යයි. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ තවත් දෙදෙනෙකු කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ බවට සැකකෙරේ නම් ඔවුන් ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට බහර දෙන ලෙස පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. ඔවුන් මේ වන විට සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ. මේ අතර පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගිය බවට සැකකෙරෙන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ රංගන ශිල්පී ජෙහාන් අපුහාමි අපමත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසුගිය 18 වැනිදා කොළඹ පැවැත් වූ විරෝධතාවය අතරතුර පොලිස් අත්අඩංගුවටගත් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පූජ්‍ය ගල්වැව සිරි ධම්මහිමි සහ හෂාන් ගුණතිලක යන අය සඳහා පොලිසිය දින 90ක රැඳවුම් නියෝග ලබාගෙන තිබුණා. ඒ අනුව ඔවුන් තිදෙනා සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙසට පොලිස්පතිවරයා ඊයේ නියෝග කළා. එලෙස අත්අඩංගුවටගත් තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා විමර්ශන නිලධාරීන් ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා ප්‍රකාශ කළා. විමර්ශන ආරම්භ කිරීමේදී විශේෂයෙන්ම තවදුරටත් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීම අවශ්‍ය නිසා සස්තාවදී වැළැක්වීමේ පනත යටතේ ගරු ආරක්ෂක අමාත්‍යවරයාට ලැබී තිබෙන බලතල අනුව තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කරනු ලබනවා. මෙහිදී මේ ආකාරයට රඳවාගෙන ප්‍රශ්න කිරීමට හේතු වුණ මූලික කාරණය වන්නේ මේ විරෝධතාවයන් අතර ප්‍රචණ්ඩ ක්‍රියා කලහකාරී ක්‍රියා නිරන්තරයෙන් සිදු වුණා. මෙම සිදුවීම් දාමයන් සම්බන්ධව සලකා බැලීමට පොලිස්පතිතුමා විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත උපදෙස් ලබා දීලා තිබුණා. එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් වාර්තා කරලා තිබුණා මේ තුල යම්කිසි ආකාරයක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවද යන්න සැකයක් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි කියලා. මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දහනිෂ් අලි සමග රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු බවට චෝදනා එල්ලවන චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ නැමැත්තා අද කුරුඳුවත්ත පොලිසියට පැමිණීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජාතික රූපවාහිනී ආරාධනයෙන් තමයි අපි එතනට ගියේ දනිෂ්මයි දෙන්නම්. එතකොට කවුරු හරි යහුවොත් තාප්පෙන් පැන්නේයි කියලා. ඇත්තටම ගේට්ටුව අවහිර වෙන්න ජනතාව පෙළ ගහලා තිබ්බා. එතකොට ඒගොල්ලෝ බය වුණා ගේට්ටුව ඇරලා ගන්න. ඒකින්ද ඒගොල්ලෝ එක්කෙනෙක් මට අතක් දෙනවා තාප්පෙන් පනිද්දි. ඉතින් ඒකින්ද ආරාධනයෙන් තමයි අපි එතනට ගියේ. ඊළඟට බ්‍රේකින් ගහලා කිසිම ප්‍රෝග්‍රෑම් එකක් මග කඩලා නෙමෙයි. ඒගොල්ලන්ගේ උමනාව මත නිවුස් එකේ අන්තිමට තමයි අපි කතා කරන්නේ. ඒකින්ද අපි කිසිම ආකාරයක එහෙම මේ ජාතික රූපවාහිනී කඩාවැදීමක් කරේ නැහැ. ඒ අය අපිට තේදුන්නා සලකුවා. මේ අතර ඉකුත් 18 වෙනිදා කොටුවේ පැවති විරෝධතාවය අතරතුරදී අත්අඩංගුවට ගැනීමෙන් පසු පලාගිය බවට චෝදනා එල්ලවීමෙන් පසු අධිකරණයට බහර වූ රංගන ශිල්පී ජෙහාන් අපුහාමි රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත නිදහස් කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. ඔහු අද නීතිඥවරයෙකු මාර්ගෙන් කොටුව මහේස්ත්‍රාත් තිරින ගමගේ මහතා හමුවේ පෙනී සිටියා. මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ 8 දෙනෙකුට අද ඇප හිමි වුණා. ඒ ඔවුන් එල්ලවී ඇති චෝදනාවලට අධිකරණයේදී වරද පිළිගැනීමෙන් අනතුරුවයි. කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිරින ගමගේ මහතා නියෝග කළේ එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසටයි. මේ අතර කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 20ක් අද පස්වරුවේ මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබෙනවා. ඒ පසුගියදා පැවති උද්ඝෝෂණයකින් අනතුරුව රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමේ සභාපති පුෂ්පික එරන්ද අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහායි. මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතය ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් බවත් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙරට රජයේ තහවුරු කළ යුතු බවත් මෙරට ඇමරිකානු තානාපතිනි ජුලි චංග් මහත්මිය පවසනවා.
මැයි 9 වෙනිදා සිට ජූලි 12 වෙනිදා දක්වා රට තුළ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසට ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 8 එකමුතුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ඔවුන් පවසන්නේ සාමකාමී අරගලය ප්‍රචණ්ඩකාරී තත්ත්වයට ගෙන යාම පිටුපස දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් සහ රාජ්‍ය නොවන සංවිධාන සිටින බවයි. අරගලයට එරෙහිවත් ඉන්පසු අරගලයේ නාමයෙන්ුත් සිදු කළ භීෂණය 1987-89 යුගයේ ඇති වුණු භීෂණයටත් වඩා භයානකයි. එදා 87-89 භීෂණයේදී යම් කිසි කෙනෙක් මරා දැමුවා නම් එතන දැන්වීමක් දාලා යනවා. ඔහුව මරා දැම්මේ ඇයි? ඔහුට එරෙහිව තියෙන චෝදනා මොනවාද කියලා. හැබැයි අමරකීර්ති අතුකෝරාල മന്ത്രിතුමා මරා දැමුවේ ඇයි කියලා අදටත් මරා දාපු අය රට්ට කියලා තියෙනවද? ආචාර්ය ගුණපාල රත්නසේකර මන්ත්‍රීතුමාගේ නිවස ගිනි තැබුවේ ඇයි කියන එක අදටත් රටට කියලා තියෙනවද? දෙමළ බෙදුම්වාදී බලවේගත් ඇමරිකානු ආණ්ඩුවෙන් ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධානත් මේ අරගලය සක්‍රිය කරගන්න අරමුදල් සම්පාදනය කළ බව මේ වෙනකොට හෙළිදරව් වෙලා තිබෙනවා. ඒ නිසා මැයි 9 වෙනිදා සිට ජූලි 12 වෙනිදා දක්වා දෙපාර්ශ්වයේම සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියා ඒවා ඇති වෙන්න හේතු ඒවා පසුබිමේ හිටියේ කවුද යන කාරණා සොයා බැලීමට වහාම ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා අපි ජනාධිපතිතුමාගේ ඉල්ලා සිටිනවා. සැප්තැම්බර් 3 වෙනිදා ඔබතුමාගේ අලුත් සංධානයක් හැදෙන්න ආරම්භ. ඒ කියන්නේ කොහොමද මොනවද කියන්නේ? වර්තමානයේ විපක්ෂය කරන්නේ විවේචන ඉදිරිපත් කරමින් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න රටට හඬගා කියනවා. අපි මුහුණ දෙන ප්‍රශ්නේ අපි දන්නවා. අපි අලුතෙන් සංධානය හදන්නේ ප්‍රශ්නවලට උත්තර කියන්න මිසක් ආණ්ඩුවයි විපක්ෂයයි විවේචනය කරමින් කාලේ නාස්ති කරන්න නෙවෙයි. එදා ලක්ෂ 69ක් මහත් බලාපොරොත්තු තියාගෙන ඡන්දය දුන්නු ජනතාව උඹත් 69න් එකෙක්ද කියලා මිනිස්සු hina වෙන තත්ත්වයටම ඒ අයව අසරණ කරලා තියෙන්නේ. ඒ අයට යලි නැගී සිටීමට අපි නිවසක් සෑදීම තමයි අලුත් සංධානයේ බී කිරීම හරහා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එමුතුම දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දැන් ගොඩක් ප්‍රශ්න විසඳලා තියෙනවානේ. දැන් පෝලිං ක්‍රමය අඩු වෙලා තියෙනවා. ගෑස් ප්‍රශ්න විසඳලා තියෙනවා. ඔබතුමාලට අලුතෙන් සංධානයට විසඳන්න දෙයක් නැති වෙන්නේ මේ විදිහට ගියොත්. අද අපිට තියෙන්නේ එක පැත්තකින් ඉන්ධන මිල 4 ගුණයකින් වැඩි කිරීමෙන් සහ සලාක ක්‍රමයක් හඳුන්වා දීමෙන් ඉල්ලුම පාලනය කිරීම මිසක් ඒ ජනතාවට අවශ්‍ය ප්‍රමාණයේ සැපයුම ලැබීමක් නෙවෙයි. මේ අතර අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණද අදහස් පළ කළා. දැන් ඔය වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ උත්සාහ තව කෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. කිසිම ත්‍රස්තවාදයක් මේ වෙලාවේ නැහැ. ඔය ගෙවල් ගිනි තැබීම වගේ ඒවා කරපු දවිය ගැන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විභාග කිරීමට අපි විරුද්ධ වෙන්න ඕනේ. ජනතාවගේ විශාල නැගිටීමක් ඇති වෙලා ඔක්කොම පිළිගන්නවා ගෝඨාභය මහත්තයා පළවා හරපු එක හරි කියලා. නමුත් ඒ නැගිටීම තුළ වෙච්ච සුළු ක්‍රියාවල් ඒකක්වත් දඟකාරකම් මිසක් අපරාධ නෙමෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවා තාමත් දේශපාලන විශ්‍රාමයක් නැහැ කියලා. තවදුරටත් දේශපාලන ඉන්නවා කියලා. පක්ෂයට ඕනනම් මාව අරගෙන. එතුමා වමට බර මැදමාවතේ නායකයෙක්. නිසා එතුමා පාර්ලිමේන්තුවේ ඒ වගේම දේශපාලනයේ තිනිවින් පක්ෂයට කියනවා නම් මම යන්නේ නැහැ විශ්‍රාම කියලා ඒක ගැන අපි සතුටුයි. මොකද බැසිල්ට වමනා රනිල්ට වමනා ඕව විශ්‍රාමයේ යවන්නයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිවෙන් එනවා කියලා කියනවා. ඒ සම්බන්ධව. එතුමාට එන්න අයිතියක් තියෙනවා. එතුමාට ඒක දේශපාලනයෙන් අයිතිය දෙනවා. දේශපාලනයට එන්න ඕන නම් ඒ අයිතියක් තියෙනවා. නමුත් මම හිතන්නේ ඒක දුරදිග යන ආරවුලක් ඇති කරන වැඩක්. පොදුජන පෙරමුණ ගොඩනැගූ ආණ්ඩුව පෙරලා දැමීම පිටුපස ආණ්ඩුවේම පාර්ශවයක් සිටින බව පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් මහතා පවසනවා. අද කැඳවා තිබූ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා. මේ රජයක් විදියට ප්‍රකාශ කරලා තිබුණා මේ හදිසි නීතිය ගේනකොට මේක භාවිතා කරන්නේ ආර්ථිකයේ ගොඩනැගීම සඳහා කියලා. නමුත් දැන් මර්ධනය සඳහා යොදනවා කියලා මේ වෘත්තීය සමිතිය ඇතුළු විපක්ෂය චෝදනා කරනවා. රටක ආර්ථිකය ගොඩනගන්න බෑ. ඒ රටේ ත්‍රස්තවාදයක් පවතිනවා. 2022 මාර්තු මාසයේ අග වෙනකොට දිනකට ලංකාවට පැමිණෙන සංචාරකින් ප්‍රමාණය 6000 ඉක්මවල යන තත්ත්වයක් තිබුණා. ඒ අවස්ථාවේදී තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නිවසට පහර දීමක් කළා. එතන බස් රථයක් ගිනි තියලා ලොකු කෝලහලයක් ඇති කළා. මුළු ලෝකෙම ජාත්‍යන්තර මාධ්‍ය හරහා ලංකාවේ අනාරක්ෂිත තත්ත්වයක් තියෙනවා කියන පණිවිඩේ ලබා දෙන්න මේ කුමන්ත්‍රණකාරී පිරිස් උත්සාහ කරේ. උද්ඝෝෂණය කිරීම ත්‍රස්තවාදයක් ලෙස අර්ථකථනය කරන්නේ කෙසේද? පැති දෙකක් තියෙනවා. එකක් තමයි සාමකාමී උද්ඝෝෂණය. ඒක ඒ අයිතියට අපි ගරු කරනවා.
අපිත් උද්ඝෝෂණ වලට ගිහිල්ලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ත්‍රස්තවාදී කැරලි කියන්නේ තවත් දෙයක්. යම්කිසි කණ්ඩායමකට පුළුවන් නම් අරලියගහ මන්දිරයේ රැස්වීමක් තිබ්වහම පැය දෙකක් ඇතුළත 3ක් ඇතුළත මුළු රට පුරා සංවිධානය වෙලා මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනිබත් කරන්න මං හිතන්නේ එය සාමාන්‍ය ජනතාවගේ නැගිටීමක් හැටියට අපි දකින්නේ නැහැ. එය කැරලිකාර ත්‍රස්තවාදී සංවිධානයක කටයුත්තක් හැටියට තමයි පේන්නේ. මේ වනට දැන් මේ පක්ෂය තුල යම් කිසි විදිහට ඔබතුමන්ලාගේ පාර්ශ්වයේ හිටපු නැති පුජ්‍යලෙක්ව ජනාධිපතිවරයා විදියට පත් කරගෙන යම් කිසි දැන් රට යම් කිසි ස්ථාවරත්වයකට ගොඩ නැගුවා කියලා කියන කතාව හරිනේ. පක්ෂය විදියට මොකක් හරි ප්‍රශ්නයක ඉන්නවද ඔබතුමන්ලාගේ කණ්ඩායම් වෙන පුජ්‍යලයන් සමග මොකක් හරි සන්දානගත වීම? දැන් අපි දකිනවා විනය ක්‍රියාමාර්ග ගන්නකොට ජීවිතේ මේ පක්ෂේන විනය ක්‍රියාමාර්ග ගත්ත ස්වභාවයක් අපි කොහෙදුවත් දැකලා නැහැ. අපේ පක්ෂය හැම විටම විනය ක්‍රියාමාර්ග ගත්තා වංචා දූෂණ අපරාධ වගින් කාරණාවලට සම්බන්ධ වෙච්ච පුද්ගලයන් කෙරෙහි. නමුත් දේශපාලන මතයක් දැරීම සම්බන්ධයෙන් මෙතෙක් අපි කිසිවෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග අරන් නැහැ. නමුත් ඒක ඉදිරියට එසේ කළ යුතුද නැද්ද කියලා අපේ පක්ෂ විධායක සභාව තීරණය කළා සිදු කළ යුතු කාරණයක්. දැන් විශේෂයෙන් අපිට වාර්තා වෙනවා දැන් 4 වෙනිදා යම් කිසි සන්දානයක් හැදෙනවා කියලා ආරංචි වෙනවා. එතකොට ඒ කණ්ඩායමත් එක්ක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ යම් කණ්ඩායම් එක්කහුව වෙනවා කියන මතය ඒ කණ්ඩායමෙන් අපිට පැහැදිලිව කියනවා. ඒක අපේ මුල ඉඳන්ම පක්ෂයක් හැටියට ප්‍රකාශ කර සිටියා. අපේ පක්ෂය ඇතුළත කුමන්ත්‍රණකාරී කණ්ඩායම් කීපයක් කටයුතු කරනවා කියලා. ওই කුමන්ත්‍රණය මුලින් මං හෙළි කරද්දී සමහරු සමාජ මාධ්‍ය මගින් විවිධාකාරයෙන් මට ප්‍රහාර එල්ල කරා. මම මේ සන්දානය බිඳින්න උත්සාහ කරනවා. මේ වෙනකොට ඒක ජනතාවට හොඳටම ඔප්පු වෙලා තියෙනවා. අපේ මේ ශක්තිමත් රජය බිඳවන්න මේක ඇතුළෙන්ම කණ්ඩායමක් කුමන්ත්‍රණය කළා ඒ කටයුතු කරපු බවට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253කින් ඉහළ දැමීමට කංචුතෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 340ක් ලෙසයි. භූමිතෙල් මිල මෙලෙස ඉහළ යාම ක්ෂේත්‍ර ගණනාවකට බලපෑම් එල්ල කර තිබෙනවා. ඒ අතරින් දීවර ප්‍රජාව ප්‍රමුඛයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක මිල ඉහළ නැංවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා. මෙතෙක් රුපියල් 87ක් පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253කින් ඉහළ දැමූ අතර එය මෙතෙක් වැඩිම මිලකින් භූමිතෙල් මිල ඉහළ දැමූ අවස්ථාව බවට පත්වනවා. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 340ක් ලෙසයි. මෙරට සාමාන්‍ය දෛනික භූමිතෙල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 600ක්ව පැවතියත් පසුගිය කාලයේ පැවති ගෑස් හිඟය විදුලිය විසන්දිය හේතුවෙන් මේ වන විට දෛනික භූමිතෙල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 850ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. භූමිතෙල් මිල මෙලෙස ඉහළ දැමීම අඩු ආදායම් ලාභීන්ට දෙහිවර වැවිලි ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට දැඩි බලපෑමක් එල්ල කළා. අන්තිම අසරණ දුප්පත් මිනිහ තමයි මේ භූමිතෙල් පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ ඒකටත් බඩේ පාර ගැව්වා. ආවත් ගන්න නැහැ කතා මිනිස්සු කරන්නේ. ඇයි මෙච්චර ගණන් දීලා ගන්න කොහමද? දරා ගන්න බෑ. කොහෙද දරා ගන්නකො? මම රැට කරන්ට් කපනවා. ලාම්පු තේරෙන්නේ නැහැ ලාම්පු පත්තු කරන්න. ගොඩක් අමාරුයි. ආණ්ඩුවේ ඉතින් වැඩි කිරීමට නෙවෙයි තියාගෙන ඉන්නේ. කොහොමද අප්පා ගන්නේ 300 ගණන් දීලා එදාට වැඩක් නැහැ රක්ෂාවක් නැහැ පඩි අරගෙන මොනා කරන්නද? 300 ගණනට ගිය ලීටර් එක ගන්න දවසකට මදි නේද? කොහොමද එකමාරක් හරි ගන්න ඕනේ ලීටරේ. පාරට තමයි වෙටෙන්න ඕනේ අපි ආපහු. 300 ගණනක් වෙලාද? අම්මුට 300 කොහොම වෙලා ගන්නේ? බැරිම මනුස්සයා තමයි භූමිතෙල් ගන්නෙ. ඒ මනුස්සයාට මේ වගේ දෙයක් වුණාම ඉතින් මිනිස්සු තාප තමයි කරන්නේ ඉතින්. 84 දෙවිච්ච භූමිතෙල් එකපාරට 350ක් වෙච්ච ඇටිය දැන් තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක මිනිසුන්ට කොහොමද මේක දරා ගන්න? දුප්පත්ම මිනිස්සුන්ට භූමිතෙල් පාවිච්චි කරන්නේ දුප්පත් මිනිස්සුගේ බඩේ පාර මේක. වතුකර ජනතාවත් භූමිතෙල් වැඩි වශයෙන් භාවිතා කරනවා. මුගලි දිස්ත්‍රික්කයේ මිනිස්සු වැඩියෙන්ම පාවිච්චි කරන්නේ ලාම්පුතෙල්. මෙහි ගෑස් පොලිමට වඩා තියෙන්නේ ලාම්පුතෙල් පොලිම. රුපියල් 200 අඩු කරනවා ලාම්පුතෙල් එක රුපියල් 253කින් වැඩි කරනවා. මේ මාණ්ඩුවක් අපිට වැඩක් නැහැ ඉතින්. පාඩු අපිට දීලා පාඩු වෙලා තියෙනවා. මාධ්‍යවලට කිසිම සාහනයක් දීලා නැහැ. එකපාරට වැඩි කරලා දාන්න. මේ පොඩ වැඩි කරලා අපේ රැඩ වාට්ටු කරන්න එපා. භූමිතෙල් වැඩි වශයෙන් භාවිතා කරන අනෙක් පාර්ශවය වන්නේ දෙහිවර ප්‍රජාවයි. දෙහිවර බෝට්ටු වලට භූමිතෙල් වැඩි වශයෙන් භාවිතා කරන අතර භූමිතෙල් මිල ඉහළ යාම හමුවේ ඔවුන්ට සිය කර්මාන්තය කරගෙන යාමට බාධා මතු වී තිබෙනවා. ගණන් වැඩි කරනවා අපිට රස්සා කොහොමත්ම කරන්න බෑ. මෙතුමා දෙන්නම්කෝ අපිට දීවරන්ට ඒ මුදලටම. ඉතින් ඒ මුදල දෙනකොට තැමිතුමත් බොරුවන්නේ කරේ තනි කරම. රුපියල් 80 දෙන මාළු කොහොමද 2000කට දෙන්නේ? ගන්න ඈත කර මිනිස්සු මාළු. වීදන් සල්ලි වේර ගන්න තමයි අමාරු වෙන්නේ. මේ බෝට්ටු පේනවනේ මේ තියෙන විදිය. කොහොම අමාරු වැටලා ඉන්නේ දීවරයා කියන මිනිස්සයා. තෙල් දෙන්න තින්න ගන්නම දෙන්න කියන 10-12000කින් කරගත්ත දේවල් අද වෙනකොට අපිට කෙලිම රුපියල් 25000 කර දවසට වේදන් ගන්නලා තියෙනවා. ඉතින් මෙහෙම ගියොත් එහෙම අපිට මංකොල්ල තමයි කන්න වෙන්නේ. දැන් තෙල් වැඩි වෙනකොට මාළු මිල කීයට යයිද කියලා හිතන්න බෑ. මිනිස්සුන්ට මාළු නෙමෙයි කන්න වෙන්නේ. කිලෝ
එක්ක රුපියල් 3500ක් දෙයි ඉතින් සමහර විට දැන් ඔය කියන මිලට මූදිය යනකන් රුපියල් 25000ක 30000ක වියදමක් දරාගෙන මූදට කියලා මේ තියපුවා ගේන්නේ නැහැ නේ. ඒකින්ද අපිට සානාල මිලකට අනිවාර්යෙන් භූමිතල දෙන්න ඕන දීවරේ ප්‍රස්තාව කරන්න. මේ අතර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ භූමිතෙල් මිල සංශෝධනය කිරීම වසර ගණනාවක පැවති අවශ්‍යතාවයක් බවයි. කෙසේ වෙතත් භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල් ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා ඍජු මුදල් සහනාධාරයක් ලබා දීමට රජය යෝජනා කර ඇති බවද බලශක්ති අමාත්‍යවරයා පවසනවා. මේ අතර භූමිතෙල් මිල ඉහළ නැංවීම පිළිබඳව විවිධ පාර්ශව අද අදහස් පළ කළා. මේසා විශාල මුදලකින් වැඩි කිරීම අපි කිසිසේත්ම පිළිගන්නේ නැහැ. මේක රුසියාවෙන් අපිට බලහත්කාරයෙන් දෙන එකක් නෙවෙයිනේ. අපි ගිහිල්ලා බලහත්කාරයෙන් ගන්න හදන එකක් නෙමෙයි. එතකොට මේ ණයට අපිට අවුරුද්දකට ණයකට දෙන්න එකඟ වෙන මිනිහාගේ ඇදකුද හොය මේ රට අර්බුදයට පත් කරන්නේ මොන වුමනාව මතද? මේ කොරල් එනදි කියන සමාගම ඩුබායි වලින් ගෙන්නනවා කියලා ගෙන්නන්නේ ඉන්දියාවෙන්, පටවන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවෙන් එනවනම් දින 4යි. එහෙනම් නැව් ගාස්තු අඩු වෙන්න ඕනේ. දින 50කට පස්සේ බොරතෙල් නැවාව මේ සමාගමෙන්ම පිරිපහදු මිලට බොරතෙල් අරගෙන ප්‍රීමියම් එක ඩොලර් 24ක් ගෙනල්ලා ගෙවලා අපිට ගැලපෙන්නේ නැති ඌරල් කියන රෂියන් බොරතෙල මුහුද මැදදී කොරල් ඒජන්සි සමාගමේ නැවකට පටවලා වැඩි මිලට ගසා කෑමේ සූත්‍රයට ගෙනල්ලා පිරිපහදුවට දාලා රුපියල් 253කින් වැඩි කරලා මේ රටේ 20 ලක්ෂයක් වූ කුප්පි ලාම්පියෙන් ජීවත් වුණු ජනතාවගේ ජීවිත අඳුරට දාලා තියෙනවා. ආණ්ඩුව ගැහුවේ ගේම. සුළුපන්න දීවර කාර්මිකෙන් ඉල්ලීම තියුණේ පෙර පැවති මිලට භූමිතෙල් ලබා දී යුතුයි කියලා. මාසෙකට රුපියල් 4මාරක අතිරේක වියදමක් දරන්න සිද්ධ වෙන සුළුපන්න දීවර කාර්මිකයින්ට. අපි ඉල්ලීම කරන්නේ ආණ්ඩුවට පෙර පැවති මිලට ඉන්ධන ලබා දී යුතුයි. දීවරයෝ ටික පාරට බස්ස ගන්නද සූදානම් වෙලා තියෙන්නේ. VN24 තුලින් දැන් කෙටි විරාමයක්. විරාමෙන් අනතුරුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. ඔබ යාලිත VN24 සමග රසම්. ඉන්දියානු ණය ආධාර යටතේ ලැබුණු දෙවැනි යූරියා පොහොර තොගයක් රැගත් නැව අද දිවයිනට ළඟා වුණා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ එම පොහොර තොගේ වැඩි ප්‍රමාණයක් තේ සහ බඩේරුඟු ගොවීන්ට ලබා දීමට අපේක්ෂා කරන බවයි. ඉන්දියානු ණය ආධාර යටතේ ලැබුණු යූරියා මෙට්‍රික් ටොන් 21000ක් රැගත් නෞකාවක් අද පෙරවරුවේ කොළඹ වරායට ළඟා වුණා. එම පොහොර තොගේ භාර ගැනීම සඳහා මහින්ද අමරවීර, නිමල් සිරිපාල් ද සිල්වා යන අමාත්‍යවරුන් කොළඹ වරායට පැමිණ සිටි අතර මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාද එම අවස්ථාවට පැමිණ සිටියා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ අද ලැබුණු පොහොර තොගේ මෙවර මහකන්නේ වීවගාව ආරම්භ කර ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල ගොවීන්ට මෙන්ම තේ සහ බඩේරුඟු ගොවීන්ට ලබා දීමට අපේක්ෂා කරන බවයි. අපි දැන් සූදානමින් සිටින්නේ මහකන්නේ පොහොර ලබා ගැනීමේ ටෙන්ඩර් පත් සකස් කිරීම. ඒ කටයුතුත් මේ වන විට ආරම්භ කරලා තිබෙනවා. මහකන්නේට අපි බලාපොරොත්තු වෙනවා යූරියා වලට අතිරේකව බණ්ඩි පොහොර නැත්නම් MOP, TSP ආදී පොහොර ලබා දීමේ කටයුත්තටත් අපි දායක වෙනවා. ඉන්දිය ණය ආධාර යටතේ මීට පෙරද යූරියා පොහොර මෙට්‍රික් ටොන් 44000ක තොගයක් මෙරටට ලැබුණා. මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පැවසුවේ ඉදිරියේදී තවත් ආධාර පිරිනැමීමට ඉන්දියාව අපේක්ෂා කරන බවයි. This is for the people of Sri Lanka, for the farmers of Sri Lanka. As you know, so far this year India has supported Sri Lanka with about $4 billion of support. We are always in support of the people of Sri Lanka. India will continue to be supportive of the people of Sri Lanka so that they can face the current difficulties. මේ අතර ලෝක බැංකුව ආධාර යටතේද යූරියා මෙට්‍රික් ටොන් 1,25,000ක් ඉදිරියේදී ආනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත් එම පොහොර ආනයනය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වංචාවෙන් සහ දෝෂණයෙන් තොර ක්‍රියාවලියක් බවට සහතික කිරීමට ලෝක බැංකුව දැඩි රෙගුලාසි හඳුන්වා දී ඇති බවට වාර්තා වනවා. ලෝක බැංකුව මාර්ගෝපදේශවලට අනුව පොහොර ආනයනය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ වාර්තා ගිණුම් සහ අනිකුත් ලේඛන පරීක්ෂා කිරීමට කොන්ත්‍රාත්කරුවන් සහ ඔවුන් යටතේ සිටින උප කොන්ත්‍රාත්කරුවන් ලෝක බැංකුවට අවසර ලබා දිය යුතු අතර ලෝක බැංකුව පත් කරන විගණන නිලධාරීන්හට සම්පූර්ණ ක්‍රියාවලිය විගණනය කිරීමට ඉඩ ලබා දිය යුතුයි. මේ ටෙන්ඩර් සකස් කිරීමේ ක්‍රියාවලියට ඒගොල්ලම ඍජුවම සම්බන්ධ වෙනවා. ජාත්‍යන්තර මිල ගණන් කැඳවීමේදී ඒගොල්ලන්ගේ ගයිඩ්ලයින් තියෙනවා. ඒගොල්ලම කියනවා අපේ හැම ඩොකියුමන්ට් එකක්ම අපි ඒගොල්ලන්ටත් යවලා අනුමත කරගෙන කිසිම ආකාරයක අක්‍රමිකතාවයක් නොවන තත්ත්වයට කරන්න තමයි අපිත් අපේක්ෂාව. රට මේ මොහොතේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් මිදීමට ගත හැකි පළමු පියවර වන්නේ කෘෂිකර්මාන්තයේ යලි නගා සිටුවීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඊයේ අනුරාධපුරයේදී ප්‍රකාශ කළා. ඒ වෙනුවෙන් ගොවීන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. එහෙත් දුෂ්කරතා රැසක් මත යලකන්නේ වගා කළ ගොවීන් තවමත් නිමාවක් නැති ගැටලු රැසකට මුහුණ පා සිටිනවා. ඔවුන් මේ වන විට මුහුණ දී සිටින ප්‍රධානතම ගැටලුව වන්නේ ඉන්ධන නොමැතිකමයි.
මේවා කපන්න තෙල් ලීටර් 12ක් දීලා හරියන්නේ නැහැ. අඩු තරමේ තෙල් ලීටර් 15ක් 20ක්වත් දෙන්න ඕන මේ නැත්තම් අපිට ටැටර මුදලාලිලාට තෙල් දුන්නොත් තමයි අපි ඒගොල්ලෝ අපිට වැඩ කරලා දෙන්නේ. අපිට මේ තෙල් ටිකක් වැඩි කරලා දෙන්න මේ ගොවියෝ පත්තලයි නසරන තත්ත්වේ දැන් අපි මේ වීල් එකේනේ මේ වී අදින්නේ. අනේ මහත්තයෝ පුළුවන් නම් ගොවියන්ට ඩීසල් ටිකක් ලබලා දෙන්න කියන්න නැත්තම් කිසිම ගායකෝ හිතනක් කරා ගන්න අපිට හම්බ වෙන්නේම නැහැ. ගොයන් 10ක් හැදුනත් ඒක කපා ගන්න විදියක් නැහැ. යන්ත්‍ර සඳහා ඉන්ධන නොමැතිකම හේතුවෙන් බොහෝ ගොවීන්ට අස්වනු නෙලීම සඳහා පැරණි ක්‍රමයන්ට යොමු වීමට සිදුව තිබෙනවා. කපන්න ඕන කාලෙත් පහු වෙලා තියෙන්නේ. තවත් මේ බල හිටියොත් එහෙම අපේ දරුවන්ට කැඳ ටිකක්වත් බොන්න නැතුව යනවනේ. ඒ හින්දා මේ විදිහට කරගෙන යනවා. පොහොර සහ කෘෂි යෙදවුම් ප්‍රමාණවත් ලෙස නොමැතිකම හේතුවෙන් මෙවර යලකන්නේ වගාවන් වල නිරත වූ ගොවීන් දැඩි දුෂ්කරතාවයකට පත් වුණා. පොහොර සහ කෘෂි යෙදවුම් සඳහා විශාල මුදලක් වැය කිරීමට ඔවුන්ට සිදු වුවත් නිසි වේලාවට එම යෙදවුම් නොලැබීම හමුවේ වගාවන්ගේ සැලකිය යුතු ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ගොවීන් පවසන්නේ පවතින තත්ත්වයේ යටතේ අක්කරයක් වගා කිරීම සඳහා රුපියල් 1,60,000කට ආසන්න මුදලක් වැය වූ බවයි. එහෙත් පොහොර සහ කෘෂි යෙදවුම් නිසි වේලාවට නොලැබීම හමුවේ යලකන්නේ ලැබෙන වී අස්වැන්න අක්කරයකට කිලෝ 800කට පමණ පහත වැටි ඇති බව ගොවීන් පෙන්වා දෙනවා. ගොවීන් පවසන්නේ රජයේ මිල ගණන් යටතේ වී අලෙවි කළද අක්කරයකින් රුපියල් 60,000කට අධික මුදලක් ගොවීන්ට පාඩු සිදුවන බවයි. මේ හේතුවෙන් වී කිලෝවක් සඳහා රුපියල් 150ක මුදලක්වත් අවශ්‍ය බව ගොවීන් පවසනවා. ගිය කන් ඉස්සරින් කන්නේ අක්කරයකට විපසල් 150ක් විතර වැටුණා. දැන් මේ සැරේ දැන් විපසල් 30ක් විතර තියෙයි මං හිතන්නේ. මේ තියෙන 150 අස්වැන්නෙන් ට්‍රැක්ටර කුලිය දීලා බිත්තර වී අරගෙන තෙල් අරගෙන පොහොර අරගෙන බලනකොට ගොවියෙකුට මේකෙන් වී මිටියක්වත් ඉතුරු වෙන්නේ නැහැ. වී මිල කොහොමත් 150 වුන් නැත්නම් ගොවියෙකුට කරලා මේවා කරගන්න හැකියාවක් වෙන්නේ නැහැ. පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන ව්‍යාපාරිකයින් සොයා අද සිට වැටලීම් ක්‍රියාත්මක බව වෙළඳ සහ පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ තොග සන්තකයේ තබාගෙන වෙළඳපොළට නිකුත් නොකරන ව්‍යාපාරිකයින්ගේ නිෂ්පාදන රාජසන්තක කිරීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ බිත්තර සඳහා උපරිම මිල නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රායෝගික නොවන බවයි. බිත්තර සඳහා පාලන මිලක් නියම කිරීමට රජය පසුගියදා පියවර ගත්තා. ඒ අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල ලෙස දැක්වුණේ රුපියල් 43ක් ලෙසයි. රතු බිත්තරයක මිල රුපියල් 45ක් ලෙස නියම කළා. කෙසේ වෙතත් වෙළඳුන් පවසන්නේ එම මිල ගණන් යටතේ බිත්තර අලෙවි කළ නොහැකි බවයි. විකුණන්න බෑ. කොන්ඩල් ප්‍රයිස් දාලානේ. විකුණන්න බෑ. බිත්තර නෑ, බිත්තර කන්නේත් නෑ. හරියන්නේ නෑ, බිත්තර නවත්තලා දෙන්නේ. 59යි බාන්නේ, 60යි විකුණන්නේ. අපිට එක පාරට මේ රුපියල් 17ක් අඩු කරපුවම අපිට වෙළඳාම කරන්න බෑ. බිත්තර සඳහා පාලන මිලක් නියම කිරීමත් සමග මේ වන විට වෙළඳපොළ තුල බිත්තර හිඟයක්ද නිර්මාණය වී තිබෙනවා. අප කළ විමසීමකදී වෙළඳුන් පැවසුවේ නියම කළ මිල යටතේ බිත්තර තොග නොලැබෙන බවයි. මේ හේතුවෙන් බිත්තර අලවිය නවතා දැමූ බවද වෙළඳුන් පවසනවා. බිත්තර නෑ. ඉතින් බજારයකට මිනිස්සු ගෙනාවේ නෑ දාන් පස්සේ. ගේනා විකුණන්නත් බෑනේ. ඒ ගානට ආමවසෙන් 42කටවත් විකුණනවා නම් ඒගොල්ලෝ 40කටවත් අපිට දෙන්න ඕනේ. කොහොම අයින් කරලා තියෙන විකුණන්න බෑ. ඒ කතාව වැඩක් නෑ කියන්නේ. මේ ඇතුලේ තියෙනවනේ බිත්තර. බිත්තර නෑ. වික්‍රේ කරන්නේ නෑනේ. බිත්තර නෑ, බිත්තර නෑ. අර තියෙන්නේ ඇතුලේ. නෑ ඒක රිටර්න් කරන්නේ නෑ අපි. අපි වැඩි ගානේ ගත්ත සල්ලි රුපියල් 60 63ට ගත්ත අපි රිටර්න් දීලා සල්ලි ගන්නවා. බිත්තර නෑ, කඩේවත් නෑ, කොයිවත් නෑ. බිත්තර ගානත් වැඩි කරලා තමයි තියෙන්නේ. මොනවාද කරන්නද දැන්? සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය පැවසුවේ සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මාස 3කට වරක් නිකුත් කරන නිෂ්පාදන වියදමට අනුව බිත්තරයක් නිෂ්පාදනය සඳහා අගෝස්තු මාසයේදී රුපියල් 49,150ක් වැය වන බවයි. සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් මේ මාස 3කට වරක් නිකුත් කරන නිවේදනයේ අපි වැය කරන මුදලවත් නැතුව තමයි මිල නියම කළේ. ඒතකොට මේ අගෝස්තු මාසය වෙනකොට දෙපාර්තමේන්තුවේ නිර්දේශය දිහා තාම බුලට් කළා මේක එළියට දාලා නැහැ. නමුත් ඒකට එතුමිලා අපිට දුන්නා මේ මොහොතේදී 49,750ක් වැය වෙනවා බිත්තර ගෙඩියක් නිෂ්පාදන වියදම. රජයේ දෙපාර්තමේන්තුවක් එසේ ප්‍රකාශ කර තිබියදී බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43ක් සහ 45ක් ලෙස නම් කළේ කවර දත්ත පදනම් කරගෙන දැයි ඔවුන් ප්‍රශ්න කරනවා. මෙතුමා ඇත්තට මේ අමාත්‍යවරයා මේ තොරතුරු ගත්තේ කොහෙන්ද? ඒ කියන්නේ ඇමතුමාට මේ නිලධාරීන්ද මේ තොරතුරු වැරදි තොරතුරු දීලා තියෙනවා. අපි ඔයිට කලිනුත් අපි ඔයාලත් එක්ක කතා කරනකොට කිව්වා සම්පූර්ණ අසත්‍ය තොරතුරු දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද අද දැනුවත් කළා. අපි ආවේ අද සම්පූර්ණ අපිට පස්සම්පත් අමාත්‍යාංශයෙන් බිත්තරයක නිෂ්පාදන වියදම දීලා තියෙනවා. මාසෙන් මාසෙට අපිට ඒක එවනවා. නැත්තම් මාස 3කට වරක් එවනවා. ඊට පස්සේ ලේකම්තුමා අපි මේ ලේකම්තුමාට කතා කරන් පස්සේ කිව්වා අද ගමන්තුමාත් එක්ක මීටින් එකක ඉන්නේ අපේ ලියකියවිලි සියලුම දේවල් නියෝජ්‍ය ලේකම්තුමාට බාර දීලා යන්න කියලා අපි සියලුම ලිපි ලේඛන අපි බාර දුන්නා. මේක බිත්තරේ නිෂ්පාදනය කරුවාට කොළඹින් නම් බිත්තර මෙහා ට්‍රාන්ස්පෝර්ට් කරන්න බිත්තරේ යනවා සාමාන්‍ය රුපියල් 4ක් විතර. ඉතින් ගියේ මොකක්වත් නැතුව අපිට නිශ්චිත මිලක් ලැබුණ නැත්නම් අපි මේ ව්‍යාපාරයෙන් අයින් වෙනවා. දැන් චෝදනාවක් තියෙනවා ඔබතුමාලා බිත්තර හංගල කියලා. ඔබතුමා ඒ මාධ්‍ය කෙනෙක් ඉන්නවා නම් ගිහිල්ලා වයිඹ ප්‍රදේශේ හැම තැනකටම ගිහිල්ලා බලන්න බිත්තර බෙදන ඕන තරම්. නෑ අපි මිලට 51කට ගෙනියනවා 50ට.
VNN 24 තුළින් දැන් කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. ඔබ යාලිත VNN 24 සමග. රජයේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගය අද ආරම්භ කෙරුණා. මෙම පෙත්සම් විභාග වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ. 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් විවිධ පාර්ශ්ව විසින් පෙත්සම් 9ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණා. අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් රජය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම අද විභාග කිරීම ආරම්භ වුණා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බෝනික අලුවිහාර සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මුලින්ම පෙත්සමක් ඉදිරිපත් කර තිබූ හිටපු යුද හමුදා ලුතිනන්ට් කර්නල් අනිල් සුමේද අමරසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව විධායක බලතල ජනාධිපතිවරයා සතු වන බව සඳහන් කළා. විධායක බලතල ජනාධිපතිවරයා සතුයි. ඒ කප්පාදු කිරීමට හෝ ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ හැකියාවක් නැහැ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුව තුළින් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ බව තහවුරු කර තිබෙනවා. ජනාධිපතිගේ විධායක බලතල සීමා කළ හැකි. එහෙත් ඒ ජනාධිපති විසින් ගනු ලබන අවසන් තීරණවලට බලපෑමක් වෙන්න බෑ. යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. මෙහිදී සමාජික විනිසුරු බෝනික අලුවිහාර මහතා අධිකරණය හමුවේ ප්‍රශ්නයක් මතු කරමින් යෝජිත පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් යෝජනා කර තිබෙන බවත් එම සභාව නියෝජනය කරන්නේ ජනාධිපති සතු විධායක බලතල නොවේ දැයි විමසුවා. ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළින් ජනාධිපති සතු විධායක බලය නියෝජනය වනවා විය හැකි. එහෙත් ඒ හරහා ජනාධිපති සතු බලය සීමා වෙනවා. අපි කියන්නේ තීරණ ගැනීමේ අවසන් බලය ජනාධිපති සතු විය යුතුයි යනුවෙන් කියා සිටියා. වැඩිදුරටත් කරුණු දැක් වූ ජනාධිපති නීතිඥවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා ජාතිකත්වයේ පදනම් කරගෙන සමාජිකයන් පත් කිරීමට සිදු කර ඇති යෝජනාවට පරේ විරුද්ධ වන බව කියා සිටියා. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක්. මෙවැනි ක්‍රියා හරහා අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපවිත්‍ර නොකළ යුතුයි. විවිධ න්‍යායපත්‍ර පදනම් කරගෙන ක්‍රියාත්මක වන පිරිස් සතුටු කිරීම සඳහා මෙවැනි ප්‍රතිපාදන ඇතුළත් කර තිබෙනවා විය හැකි. ජනාධිපති නීතිඥවරයා පැවසුවා. එහි වැඩිදුරටත් කරුණු දැක් වූ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා යෝජිත පනත් කෙටුම්පත තුළින් ආරක්ෂක අමාත්‍ය දුහරේ පමණක් දැරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙන බව පෙන්වා දුන්නා. ඊට අමතරව සෙසු අමාත්‍යවරුන් පත් කර නොමැති අවස්ථාවක එම විෂයට අදාළ අමාත්‍ය ධූරය දින 14කට නොවැඩි කාලයක් සඳහා ජනාධිපතිවරයා දැරිය හැකි බව මෙම පනත් කෙටුම්පතේ සඳහන් කර තිබෙනවා. අවසන් වශයෙන් ගත් කළ ජනාධිපතිවරයාට දැරිය හැක්කේ ආරක්ෂක ඇමති ධූරය පමණයි. සෙසු අමාත්‍ය ධූර පත් කිරීම අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා විසින් සිදු කළ යුතු බව පනත් කෙටුම්පතේ දක්වා තිබෙනවා. වත්මන් ව්‍යවස්ථාවේ ඇමතිවරු පත් කිරීමට පෙර අගමැතිවරයාගේ උපදෙස් ලබාගත යුතු බව සඳහන් කර තිබුණත් එය අනිවාර්ය කර නැහැ. එහෙත් මෙම කෙටුම්පතේ අමාත්‍යවරුන් පත් කිරීමේදී අගමැතිවරයාගෙන් උපදෙස් විමසීම අනිවාර්ය කර තිබෙනවා. ඒ තුළින් අමාත්‍ය මණ්ඩල පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතු අභිමතයේ කප්පාදු වීම සිදුවනවා යනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කියා සිටියා. කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත අමාත්‍යවරු පත් කිරීම වරදක් නොමැති බවද එය ජනාධිපති සතු බලතල කප්පාදු නොවන අයුරින් සිදුවීම වඩා සුදුසුයයි ඔහු යෝජනා කළා. මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කරුණු දක්වමින් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය හා අමාත්‍යවරු සංඛ්‍යාව තීරණය කිරීමේ බලය ජනාධිපති සතු වන බව පෙන්වා දුන්නා. යම් අමාත්‍යවරයෙක් ඉවත් කළ විට හෝ දුහරේ පුරපාඩු වූ විට එම දුහරේ දින 14ක කාලයක් ස්වයංක්‍රීයව ජනාධිපතිවරයා වෙත පැවරෙන බව පෙන්වා දුන් අගවිනිසුරුවරයා එම කාල සීමාව තුළ ජනාධිපතිවරයාට නව අමාත්‍යවරයෙකු පත් කිරීමට හැකියාව තිබෙන බවත් සඳහන් කළා. එසේනම් ජනපති සතු බලය කප්පාදු වන්නේ කෙසේදැයි අගවිනිසුරුවරයා ප්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා යෝජිත පනත් කෙටුම්පත මගින් තමා විසින් පත් කරනු ලබන අග්‍රාමාත්‍යවරයෙකු ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙතින් ඉවත් කර ඇතැයි සඳහන් කළා. ඒ තුළින් ජනාධිපතිවරයා සතු විධායක බලය කප්පාදු කිරීමක් සිදු වී තිබෙන බවට ඔහු චෝදනා කළා. ඔහු තවදුරටත් කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කැබිනට් අමාත්‍යවරු සංඛ්‍යාව 30කටත් කැබිනට් නොවන අමාත්‍යවරු සංඛ්‍යාව 40 ලෙස පැවතිය යුතු බවත් දන්වා සිටියා. එහෙත් යෝජිත පනත් කෙටුම්පත තුළින් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමි පාලක පක්ෂයා පාර්ලිමේන්තුවේ ඊළඟට වැඩි බලයක් සහිත පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවක රජයේ අමාත්‍යවරු සංඛ්‍යාව තීරණය කිරීමේ බලය පාර්ලිමේන්තුව සතු කර ඇතැයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. ඒ තුළින්ද ජනාධිපතිවරයා සතු විධායක බලතල කප්පාදු වීමක් සිදුවන බවත් ඔහු තර්ක කළා. ද්විත්ව පුරවැසි භාවයේ හිමි තැනැත්තාට පාර්ලිමේන්තුවට
තේරීපත් වීමට නුසුදුසුකමක් නොවන බව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබෙන ප්‍රතිපාදනය යෝජිත 22 වන සංශෝධන කෙටුම්පත තුලින් ඉවත් කර ඇතැයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. එය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් බවත් ඊට මැදිහත් වී තීරණයක් ලබා දීමට අධිකරණයට හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අවසන් වශයෙන් අධිකරණ හමුවේ සඳහන් කර සිටියා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොටිතුවක්කු මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පතේ ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සමාජිකයින් 7 දෙනෙකු පාර්ලිමේන්තුව තුලින්ද තවත් සමාජිකයින් 3 දෙනෙකු ඊට පිටතින් පත් කිරීමටත් හැකියාව සලසා තිබෙන බව සඳහන් කළා. මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ පක්ෂග්‍රාහී භාවයක් නිර්මාණය වන බවත් මේ හරහා අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ලවන බවත් ඒ තුලින් ජනතාවගේ අධිකරණ බලය උල්ලංඝනය වන බවත් ඔහු චෝදනා කළා. පෙත්සම් විභාගයේ හෙට දිනේදී සිදු කෙරෙනවා. ඉකුත් 16 වෙනිදා දිවයිනට පැමිණි යුවාන් වෑංග් 5 අධිතාක්ෂණික චීන පර්යේෂණ නෞකාව අද පසළු 4ට චීනය බලා පිටත්ව ගියා. දැන් රවුන්ඩ් අප් 24. තුන්මුල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරුම්හලක කළමනාකරුට ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිසක් විසින් පහර දෙන අයුරු ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණා. ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිසට අවශ්‍ය ආකාරයට තෙල් ලබා නොදීම හේතුවෙන් මෙලෙස කළමනාකරුට පහර දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වුණා. පහර දීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. ඉකුත් 8 වනදා ගල්කිස්ස අධිකරණය තුලදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කඩවත ගෝණහෙන ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ විසින් කළ මෙහෙයුමකදී. අදාළ සැකකරුවන් දෙල්ගොඩ පදිංචිකරුවන් වන අතර කාන්තාවක්ද ඒ අතර සිටින බව පොලිසිය පැවසුවා. අම්බලන්ගොඩ දෙල්දුව ප්‍රදේශයේ හෝටලයක් තුල සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. පොලිස් විමර්ශනවලදී අනාවරණය වුණේ දකුණේ ප්‍රබල පාතාල කලි දෙකක් අතර කලක සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදු ඇති බවයි. මීට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. බොරලැස්කමු පැපිලියාන ප්‍රදේශයේ වාහන අලවිසලක තිබූ රුපියල් මිලියන 2කට ආසන්න මුදලක් එහි සේවකයෝ විසින් සොරාගෙන තිබෙනවා. සැකකරු අදාළ සොරකම සිදු කරන අන්දම එහි තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණේ මෙලෙසින්. සොරකම සිදු කළ සැකකරු රත්නපිටිය ලැගුම්හලකදී බොරලැස්කම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සොරකම් කළ මුදලින් රුපියල් 75000ක මුදලක් වැය කර ඇති බව පරීක්ෂණවලදී හෙළි වුණා. ඒත් සමගින් සියල්ල එක් තැනකටගෙන VNN24 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. දෙස් විදෙස් සහ ක්‍රීඩා තොරතුරු දැන ගැනීම සඳහා පිවිසෙන්න www.vnn24.lk අපගේ වෙබ් අඩවිය වෙත. මම රිසාම් සාෆි. මම ඉෂාරා කෝරලගේ සුබ රාත්‍රියක්. From VNN24. This is VNN24 Prime Time. Live from Studio 24 in Colombo.